නමෝ බුද්ධාය. ශ්‍රී ගෞතම සිරිපා මහා විහාරයේ සිට අදත් මෙලෙසින් අපි ආරම්භ කරනවා ඒ උත්තම ශ්‍රීපාද පත්මේ ගැන හිත පැහැදෙන ඒ බුදුරජාණන් වහන්සේ ගැන කරුණු කාරණා දැනගන්න උත්තම නවදිමු සම්බුදු සිරිපා පුණ්‍යවන්ත වැඩසටහන. සමහර වෙලාවට ජීවිතේ අපි නොසිතූ දේවල් සිද්ධ වෙනවා. හිතපු දේවල් සිද්ධ වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ වදාලා අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති. ඒ නිසා ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ විදිහටම අපිටත් මේ ශ්‍රීපාද පත්මේ කරුණා කරනකොට යම් යම් බාධා ගැටලුකාරී තත්වයන් මතුණා. නමුත් ඔබට හිත පැහැදෙන කරුණු මේ ශ්‍රීපාද පත්මේ ගැන කියන්ට අමතක නොකර මහා සංඝරත්නයත් සමග කඩුවෙල බෝධිඥාන මහමෙවුනාව භාවනා අසපුවේ රන් කොතක් වගේ වැඩ ඉන්න ශ්‍රීපාද පත්මයේ උදෙසාම ඉදිවුණු උත්තම ශ්‍රී ගෞතම සිරිපා මහා විහාරයේ උතුම් වූ පහත මහලේ ඉඳගෙන යම් කරුණු මේ ශ්‍රීපාද පත්මය ගැන අපි මෙලෙසින් ආරම්භ කරනවා. අදත් අපි මේ උත්තම ශ්‍රීපාද පත්මයට නලල තබා වන්දනා කරමින් ආරම්භමු මේ නමදිමු සම්බුදු සිරිපා. සමන්තකූට රාජයාගේ ශීර්ෂය මත තිබෙන මේ උත්තම ශ්‍රීපාද පත්මය ගැන අපිට අද දවසේත් යම් කරුණු කාරණා දැනගන්නට ලැබෙනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදය අවවාදය සමගින් ඔබ අසා ඇති මේ ශ්‍රීපාද පත්මය වර්ණනා කරන්නට තරම් දක්ෂ නැති වෙන්න පුළුවන් අපි. නමුත් සංදේශ සාහිත්‍ය ගත්තත් මේ කුමන සාහිත්‍ය නිර්මාණයක වත් මේ ශ්‍රීපාද පත්මය වර්ණනා කරන්නට මේ කිසිදු රචකයෙක් අමතක කරලා නැහැ. හරිම පුදුමයි. ඒකට හේතුව තමයි මේ ශ්‍රීපාද පත්මය මේ ලංකා දීපයට ඒ තරම් වූ උත්තම ස්ථානයක්, උත්තම පුණ්‍ය භූමියක්. එනිසාම මට යම් ගීතයක් මුණ ගැහුණා. අහස් ගඟේ සදා පිපි නැලවෙන රන් සිරිපා නමදිමු කියලා මේ ශ්‍රීපාද පත්මය ගැන කියවෙන සුන්දර ගීතයක්. මේ ගීත නිර්මාණ වලට පවා මේ ශ්‍රීපාද පත්මය මාතෘකාවක් වුණා. ඉතින් අද දවසේත් ඒ උත්තම සිරිපාදේ ගැන ශ්‍රී ගෞතම සිරිපා මහා විහාරයේ සිට අපි මෙලෙසින් ආරම්භ කරනවා. අද නවදිමු සම්බුදු සිරිපා පුණ්‍යවන්ත වැඩසටහන සඳහා ප්‍රතිබර දායකත්වයේ කරන්නේ ජර්මනියේ පදිංචි පින්වත් අනුරංගා මහත්මිය විසිනුයි. අද නවදිමු සම්බුදු සිරිපා වැඩසටහන සඳහා මෙලෙසින් ප්‍රතිබර දායකත්වයේ කරන්නේ. පින ස්වාමීන් වහන්සේ මේ ශ්‍රීපාදස්ථානය ගැන බොහෝ තොරතුරු දැන් අපි කතා කළා. මේ ශ්‍රීපාදස්ථානය ගැන මට සිතුන ස්වාමීන් වහන්සේ අද අහලා දැනගන්න මේ ශ්‍රීපාද පත්මේ වටා ගෙතුණු ජනප්‍රවාද ජනකතා. පින ස්වාමීන් වහන්සේ අපිට මේ සම්බන්ධව යම් තොරතුරක් දැනගන්න අවසරයි. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ සුන්දර සිරිපා කමලට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. උපාසක බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල සිරිපා අඩවියේ පිහිටියා. ඊට පස්සේ මිනිස්සු සිරිපා වඳින්න අවස්ථාව ලැබුණා. එතකොට මං හිතන විදිහට උපාසක අපිට කරුණු කාරණා දැන් ඉස්සරෝම අපිට සිරිපාදී කවද්ද ඉස්සරෝම මේ මිනිස්සෙක් වැන්දේ ඉස්සරෝම කවද්ද වැන්දේ කියලා අපිට සටහනක් නැහැ. එතකොට හැබැයි රහතන් වහන්සේලා මට අපිට කරුණු කාරණා අනුව මේ අතීත විස්තර බලද්දී මහරහත් සංඝයා සිරිපා වැඳලා තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ කොටෙක් ගැන හිමත් සඳහන් වෙනවා මේ ජනකතාව. ඔව්. අනේ දැන් උපාසකයෝ ජනකතානේ. එතකොට සිරිපා සම්බන්ධ දැන් ඇත්තටම කොටෙක් ගැන විස්තරයක් තියෙනවා. එතකොට ඒ කොටාද ඉස්සරම පාර පෙන්වුවේ. එතකොට මිනිස්සුක අහන කතාවක්. ඇත්තටම ඒක වෙන්නේ උපාසක නිසංක මල්ල රජුරුවන්ගේ දවසේ.
තව සඳහනක් තියෙනවා වසබ රජුරුවන්ගේ දවස කියලාත් කියනවා. බොහෝ විට ප්‍රසිද්ධ නිස්සංක මල්ල රජුරුවන්ගේ දවස. එතකොට මුලින්ම සමන් දෙවියෝ සිරිපා වැඳ වැඳිනකොට සංඝයා රහතන් වහන්සේලා සිරිපා වැඳා. එහිම ගිරේනේ ඉන්නේ. වැඩි ජනතාවගේ ආරම්භය. වැඩි ජනතාවත් සමන්කුළු පවුවේ හිටියා කියලා තමයි ආරංචිය තියෙන්නේ. විජේ රජුරුවන්ට දාව උපන්න, කුවේණියට දාව උපන්න දරු දෙපළ ඇතුළු ඒ වැඩි ජනතාව හිටියෙත් සමන්කුළු පවුව ඇසුරු කරගෙන ඒ ප්‍රදේශේ. ඒතකොට මිනිස්සු වාසය කළා. ඒතකොට රහතන් වහන්සේලාගේ භූමිත් තිබුණා. රහතන් වහන්සේලා වැඩම කළාට පස්සේ කොහොම හරි මිනිස්සු අතරට මේක ගියා. ඊට පස්සේ ඒ යුගයේ පිරිසුදු ධර්මයේ තියෙන කාලෙනේ. මිහිඳු මහරහතන් වහන්සේගේ පටන් ගන්නතර පස්සේ නිර්මල ධර්මයේ තියෙන කාලේ. එතකොට සිරිපා වඳින්න මිනිස්සු හොද්දටම දන්නවා. ඇයි රහතුන්ගේ උපකාරය තිබ්බා. ඒකට කලවම් වෙලා තිබෙන්නේ නැහැ එක මිසදුටු දේවල්. එතකොට පිරිසුදු සිරිපා වඳින්නේ කොහොමද? ඇයි මාර්ගඵලලාභී ඉන්නවා ලංකාවේ. එතකොට හොද්දටම දන්නවා සමන් දෙවියන්ගේ අදහසක් දන්නවා. ඊළඟට මේ විදියට හිටපු අයට ඔන්න කාලයක් යද්දී එතකොට මේකට එක එක කතා ගෙතෙනවා. දැන් උපාසකයන් මේ කොටාගේ කතාව. කොට මිනිස්සෙක් හිටියා කියලා අතපය නැති. සමහර තැනක තියෙනවා මේකයි මේවට කියන්නේ ජන කතා. ජන කතා කියලා කියන්නේ ජන ප්‍රවාදයෙන් ආපු විස්තර. එතකොට දැන් ඔන්න කොටාගේ කතාව ගමු. කොට මිනිස්සයේ කතාව. ඒ කියන්නේ එයාගේ රජ්ජුරුවෝ මොකක් හෝ වරදකට හෝ එයාගේ සමහර තැනක තියෙනවා වරදකට අතපය කපලා. එහෙම නැත්නම් සමහර තැනක කියන මෙයාගේ උපතින් හැටි. කොහොම හරි මෙයා එක තැනකට වෙලා මේ ඉන්නකොට මේ නිස්සංක මල්ල රජුරුවන්ගේ තිබ්බ කියනවා මල්යායක් වතු මල් වත්තා. එහෙමනේ තියෙන කතාවේ. දැන් ගොඩක් අය දන්නවා මේක. මල් වත්තක් තිබ්බා. මේක තමයි ඉතින් කතා. ඉතින් මල් වත්ත තිබ්බට පස්සේ මේ මල් වත්තේ හැමදාම රාත්‍රියට මල් අඩු වෙනවා. පිච්ච මල් තියෙනවා, නොයෙක් මල් තියෙනවා, මල් අඩුයි. කඩන කෙනෙක් නැහැ. උදේ වෙනකොට මල් නැහැ. හවසට කැකුල් තියෙනවා. හොද්දටම පිපෙන්න කිට්ටුවේ කැකුල් තියෙනවා. උදේ විල බලනකොට මල් නැහැ. හැබැයි මේ මලුත් තිබ්බේ සිරිපා භූමියේ කිට්ටුවමයි. මොකද නිස්සංක මල්ල රජුරෝ සිරිපා වඳින්න ඒ ප්‍රදේශෙම මල් අඩවියට වෙන් කරපු පැත්ත. නිස්සංක මල්ල රජුරෝ හරි ආසයි සිරිපාදිට. කොහොම හරි මේ රජුරෝගේ මේ ඒ භූමියේම ඔන්න මල් ටික මේ රාත්‍රියට අඩු වෙනවා. මේක හොයනවා කරගන්න කෙනෙක් නැහැ. මූරට දැම්මා කවුරුත් එනවා පේන්නේත් නැහැ. ඊට පස්සේ අනබෙරයක් යවුවා ලංකාවේ වටපිටාවේ. අපි අහලා තියෙන බඹරබොටුව පැත්තේ තමයි මේ මල්ලත තිබ්බේ කියලා. ලොකු එක තැනක් නේ මල්ලත කිව්වම පූජ්‍ය ප්‍රදේශයක් නේ මහ ප්‍රදේශයක්. ඉතින් කොහොම හරි මේක අනබෙරයක් කව මේ හොරා අල්ලලා දෙන්න. ඊට පස්සේ කවුරුත් මේකට ඉදිරිපත් වුණේ කොහොම හරි එක්කෙනෙක් ඉදිරිපත් වුණා අර කුට මිනිසයා. කිව්ව මොනවද වන්නේ මට පුංචි කුටියක් හදලා දෙන්න කිව්වා. කුටි කාමරයක්. මං ඉන්නම් ඒකට වෙලා. මට කෑම ටික පොඩ්ඩක් ගෙනත් තියන්න මේ මං හොරා අල්ලලා දෙන්නම් කිව්වා. දවස් දෙක තුනක් මෙයා රැකගෙන හිටියා. පළවෙනි දවසේ මෙයා බලන් හිටියා. රාත්‍රියේ එකපාරම විශාල ආලෝකයක් ආවා. මෙයා දැක්ක පිරිසක්. මෙයා දැක ලස්සන මේ කන්‍යාව ස්ත්‍රීන් ටික බලනකොට දිව්‍ය අප්සරාව. මේ කට්ටිය ඇඟෙන් රැස්මාලා විහිදෙනවා. බබලනවා රාත්‍රියේ. මේ කට්ටිය මේ එකපාර මල් ටික නෙලා ගත්තා. ආකාශයට පැනනගලා ගියා. මෙයා බලන් හිටියා. මේ කොට මිනිසයාට හරිය ලස්සන කවි සින්දු කියන්න පුළුවන්. ඒ කාලේ සංඝයාගෙන් මෙයා සංඝයා ඇසුරු කරලා මෙයා හොඳට පිරිත් පාඩම් කරගෙන හිටියා කියනවා. මේවා ඉතින් ජන කතා වෙන එක. පිරිත් පාඩම් කරගෙන ඉඳලා මෙයා අර අනිත් දවසේ මේ දිව්‍යාංගනාව දිව්‍ය අප්සරාව මල් නෙලන්න එනකොට ඔන්න මෙයා මේ සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කරන්න පටන් ගත්තා. සතිපට්ඨාන. ඊට පස්සේ මේ පිරිත් හඬට මේ සතිපට්ඨාන සූත්‍ර හඬට අප්සරාවි අහලා හැරිලා බැලුවා. මෙච්චර මිහිරට කවුද මේ ගාථා කියන්නේ? බුද්ධ භාෂිතය කියන්නේ. මොකද දෙව්ලොවත් බුද්ධ භාෂිතේ කතා වෙනවනේ. ඒ අය ඇවිල්ලා බලනකොට කෙනෙක් ඉන්නවා. කිව්වා කවුද කියලා ඇහුවා. කිව්වා මම මේ ඇතුලේ ඉන්නේ අතපය නැති කෙනෙක්. එහෙනම් එළියට එන්න කිව්වා. මට බෑ කිව්වා එන්න. එහෙනම් මේ සලුපට අල්ල ගන්න කිව්වා. දිව්‍ය අප්සරාවේ සලුපට ඇතුලට දැම්මා. දානකොට මේ කොට මිනිසයා කලේ සලුපට කටින් අල්ලගත්තා. අල්ල ගන්නකොට මේ විස්තරේ කියනවා මේ ජන කතාවේ ඉතින්. විස්තරේ කියනවා ඒ කොට මිනිසට අතපය මත උනා. දිව්‍යානුභාවයට. එහෙම සලුවෙන් අල්ලගත්තා. කිව්වා සලුව දෙන්නේ නැහැ කිව්වා.
අනිත් දිව්‍යාංගනාව ටික පලා ගියා. මේකට බය වෙලා. ඊට පස්සේ අනිත් අප්සරාව එක මට සලුව දෙන්න දිව්‍ය සලුව මට යාගන්න. ඊට පස්සේ කිව්වා දෙන්නේ නැහැ කොහෙටද මේවා ගෙනියන්නේ කියන. මම ඇයි මල් හොරෙන් කඩන්නේ කිව්වා. ඇයි කිව්වා නෑ ඉතින් අපි මේ ගෙනියන්නේ බුදු සිරිපා වඳින්න. බුදු සිරිපා වඳින්න. ඊට පස්සේ බුදු සිරිපා කොහෙද තියෙන්නේ? ඒතර සිරිපා තියෙන්නේ අර උඩ මහ කඳ මුදුනේ කිව්වා. මුදුනේ නිල් මාණික්ක මතේ බුදු සිරිපා වැඩ ඉන්නේ කිව්වා. කොහොමද යන්නේ කිව්වා. අපි යන්නේ ආකාශයෙන් කිව්වා. ඉතින් අපි මිනිස්සු වෙන අපිට අහසින් යන්න බෑනේ. හරි එහෙනම් අපි බුදු සිරිපා වඳින පාරේ දාගෙන යන්නම් කිව්වා මේ මල් එක එක මල. එහෙනම් මේ මිනිස්සයත් කිව්වා එහෙනම් ඒ ටික දාගෙන යන්න අපි මං ඒ පාරේ එන්නම් කියලා. මේ දිව්‍ය අප්සරාවේ කිව්වා වගේම අර පාර දිගේ මල් හෙලාගෙන ගියා. පසුදා පිරිසත් එකතු කරගෙන මේ මාවත දිගේ ගියා. කලින් රජවරු ගියපු පාරම ඒ කියන්නේ රජමාවතේ තැන් තැන් වල මල් තිබිලා ඒ පාර දිගේම යනකොට කඳ මුදුන හම්බුනේ. මේ විදිහට ඕන ජන කතාවක් ගෙතුණා. ඒතකොට දැන් මේකේ අසත්‍යයි කියලා කියන්නත් බෑ. මේකේ සාමාන්‍යයෙන් දිව්‍ය අප්සරාවන්ගේ කතාව අසත්‍යයක් නෙවෙයිනේ. මේ වගේ යම් සිද්ධි තියෙනවා. පිරිසජ්ජාන මේ විදිහට ජනයා අතර පාරණිය. එතකොට සමහර කාලවලදී සිරිපා වඳින්න යන්න බැරුව මිනිස්සු සමහර මේ රාජ්‍ය ගැටලු අරුබුදත් එක්ක ඔන්න ප්‍රශ්න තිබ්බා. එහෙම ඔන්න කතා ඒ කාලවලදී සිරිපා කරුණා කිරීලක් නැහැ. ඊට පස්සේ කාලය පරම්පරා 100ක් කියන්නේ වැහිලා තිබ්බොත් එimhe ආයෙ හොයාගන්න විදියක් නැහැනේ. ඒ වගේ වෙන්න පුළුවන්. ඊළඟට ඔන්න එක කතාවක්. ඊළඟට දැන් ඔය එක තැනක් තියෙනවා. එතකොට සමහර කියනවා ඒ මල් වැටිලා මල් ගිලිච්ච තැන තමයි ගිලි මලේ කියනවා. දැන් ගම් හැදිලා තියෙනවනේ. දැන් උපාසක ගත්තොත් එහෙම ගිලි මල කියලා කියන කීර්තිසී රාජසිංහ රජුරුවන්ගේ කාලේ එතන රජුරුවන්ට ආස හිතුණා කියනවා ප්‍රදේශයේ මිනිස්සුන්ට පාර හොයාගන්න ගිනි ගොඩක් ගහන්න. ඊට පස්සේ එතන තිබුණ කන්දේ මේ ඔන්න මේ ගිනි ගොඩක් ගැහුවා. ඒ ගිනි ගොඩ දැක්ක නිසා පේන නිසා ඒ ප්‍රදේශයේ එළිය වැටෙන නිසා ඒ ගිනි මැලේ කියන එක ගිලි මලේ වුණා කියනවා. ඊට පස්සේ ඔය ගැමි ගම් හැදිච්ච විදිය. ඊට පස්සේ විමල ධර්ම සූරිය රජුරෝ මට මතක විමල ධර්ම සූරිය මේ සිරිපාදයට ඉහිරින් ලස්සන ඡත්‍රයක් පැලඳුවා කියනවා. ඒක මහාවංශ තියෙනවා. ඒ ඡත්‍රේ ගැලවිලා ගිහිල්ලා හුළඟට ගැලවිලා ගිහිල්ලා ඒක පැත්තකට වැටලා ඒ පැත්තම අඳුර වුණා කියනවා. ඒ පැත්තට ඒ නිසා කියනවා ඇඳිරි කැලේ. කියලා වුණ ගමක් හැදුනා. ඊට පස්සේ මේ ජන කතා. ඊට පස්සේ එක මිනිහෙක් දවසක් සිරිපා වන්දනා කරන්න කියලා හිතාගෙන බතුයි මේ මොනවද මේ එළවලු ව්‍යංජනයකුයි මැල්ලුම් ටිකක් මැල්ලුමුයි බෙදාගෙන ගියා. ඊට පස්සේ රහතන් වහන්සේ නමක් හම්බුණා. පින්ඩපාත යන මේ මනුස්සයා කලේ රහතන් වහන්සේට බත් දානේ වෙන් කළා. රහතන් වහන්සේට පූජා කරනකොට මැල්ලුම් දාන්න වෙනකොට රහතන් වහන්සේ එපා කිව්වා. බත් දාන ටික විතරක් අරගෙන රහතන් වහන්සේ ගියා. ඉතින් මේ මිනිස්සු අර මැල්ලුම් ටික ඔතාගෙන යන ගම මගක තියලා මැල්ලුම් ටිකවත් කනවා දැන් බඩගින්නට කියලා බත් පාර්සලෙ දිගෑරලා බලනකොට ඒ බත් පාර්සලය ඇතුලේ බතුයි ප්‍රනීත වෑංජනයි ඔක්කොම ඔන්න පහළ මේ ඒ පාර්සලය ඇතුලේ තිබුණා. ඊරිදියක් වගේ. එයාගේ පිනට පහළ වෙච්ච එක. ඒ නිසා පලා තිබුණු බත් පාර්සලේ බත් තිබුණ නිසා පලා බත් ගලවුණා. ඒ කතාව තුල නම් මම සත්‍යයක් තියෙනවා කියලා තේරෙනවා නේද ස්වාමීන් වහන්සේ? දානේ විපාක ගැන. මේවා ජන කතා උපාසක සමහර ඒවා ඇත්ත. සමහර ඒවාගේ මිනිස්යාගේ ශ්‍රද්ධාව මතුවෙන්න සමහරට ඒවා පිළිගත නොහැකි ඒවා තියෙනවා. නමුත් අහිංසක මිනිසු දැන් ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ සිරිපා තියෙන වෙලාවේ කුණුදිය පර්වතයට ආවා කියන බුදුරජාණන් වහන්සේ. ඔහොම කියන්නේ. එහෙමනේ කතා තියෙන්නේ. ඔන්න කුණුදුවේ පර්වතයට ඇවිල්ලා බුදුරජාණන් සිරිපා තියන්න යනකොට කුණු වතුර මේ ගැරන්ඩියෙක් මැරිලා හිටියා කියනවා. අහිංසක මිනිස්සු කියන්නේ. දැන් අපි මේ මිනිස්සුන්ගෙන් අහනකොට කියනවා. ඊළඟට හුන්නස්ගිරියට ගියා හුණෙක් කෑ ගැව්වා. භාග්‍යවතුන්ස හොඳම තැන සමනල කන්ද කියලා තිබ්බා කියනවා. ඒ වගේ මිනිස්සුන්ගේ මේ වගේ එකක් නෙවෙයි. තව ස්වාමීන් වහන්සේ අර මේ ධනිස්ස වැදුනේ හින්දා ධනාගල හැදුනා. ඒක තමයි. ඒක නිසා මේක මේ සිරිපා සම්බන්ධ අහිංසක මිනිසයාගේ කතා බහක් තියෙනවා. ඊළඟට තව කෙනා දේවදත්තත් ආවා සිරිපාදෙට තියන්න. ඒකට ඒවන්නේ සාමාන්‍යයෙන් පිළිගත නොහැකි ඒවානේ. නමුත් මේ හැම එකක්ම හැම කාරණාවකින්ම ඉස්මතු කරන්නේ සමනල කන්ද හොඳයි. සමනල කන්ද අග්‍රයි. හිමගිර අග්‍රයි. බුදුරජාණන් වහන්සේ අග්‍රයි. බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. බුදුරජාණන් වහන්සේ කාටවත් වළගන්න බෑ. බුදුරජාණන් වහන්සේ සුදුසුම තැන තමයි තිබ්බේ. කියලා හැම කාරණාවකින්ම උපාසක
තුනුරුවන්ට පහදින්න යමක් තමයි හොයන්නේ. ආන ඒකයි වටින්නේ. මේ මිනිස්සු හැම දෙයකින්ම තුනුරුවන්ට පැහැදෙන්න දෙයක් හේවා. තුනුරුවන්ට පැහැදෙන්න දෙයක්. ඒ නිසා ඒ භූමිය ඊළඟට දැන් ඒ වන සාමාන්‍යයෙන් ජනකතා ඇසුරින් සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ කතා බහෙන් ආපුවා තියෙන දැන් හිතන්න සිරිපා පිහිට වෙන වෙලාව සිරිපා පිහිට වෙන වෙලාව ආශ්චර්ය අద్భుත කාරණායි. ඒවා සිදු වෙච්ච දේවල්. දැන් සිරිපා පිහිටවද්දි මුළු හිමගිරේම මල් පිපුණ කෙනෙක් ඒක සත්‍යයක් නේ. ඒක සත්‍යයක්. ඊළඟට මුළු හිමගිරටම මාන් මැණික් වරුසා වැස්සා කියන එක සත්‍යයක් නේ. ඒව සත්‍යයක්. ඊළඟට දැන් ඒ වගේ එක එක කතා ගුණ වෙලා තියෙනවා. විශේෂයෙන් ස්වාමීන් වහන්සේ මේ නිල් මැණික් වලට රත්නපුරේ ප්‍රසිද්ධයි ස්වාමීන් ලෝකෙම නිල් මැණික් වලට. එතකොට මේ නීල මාණික්කයක් මත තමයි ශ්‍රී පාද පත්මය පිහිටලා තියෙන ස්වාමීන්. ඒ වගේ එකට එකක් සම්බන්ධ වෙලා එතකොට මිනිස්යාගේ මේවා අහිංසක අදහස්. ඒ නිසා අපිට කාටවත් මොකක් කියන්න බෑ. මේවා මිනිසුන්ගේ ශ්‍රද්ධාව දිනු කරගන්න දේවල්. ඒ නිසා මේ හැම එකක්ම ශ්‍රීපාදෙත් එක්ක බැඳිලා තියෙන ලස්සන දේවල්. ඒවා වරදක් නෑ. ශ්‍රද්ධාව මතුවෙන නිසා. කොතනකවත් ශ්‍රද්ධාවට හානි වෙන දෙයක් නෑ. ශ්‍රද්ධාවට හානි වෙන දෙයක් නෑ. එතකොට දැන් එක තැනක මම දැක්කා එතෙන්ට කියන්නේ රජමාවතේ යනකොට ඉදිකටු පාන ළඟ. එතන තියෙන විශාල ගලක්. ඒකට කියන්නේ බුදුරජාණන්සේ සිරිපා පිහිටුවන්න යනකොට මාරයා ඇවිල්ලා හෙලපු ගල කියලා. එතකොට මිනිස්සු බුදුරජාණන්සේ බුද්ධානුභවයෙන් ඒ ගල වැළකුවා. එතකොට මේ පහදින්නේ කාටද? බුදුරජාණන්සේට. ඒක නිසා මම කිව්වේ හැම කාරණාවක්ම යෙදිලා තියෙන සිරිපා ගැන පහදින්න. සමහරලාට ස්වාමීන් වහන්සේ ඒ අවස්ථාවේදී ධර්මයේ සඳහන් යම් කරුණු කාරණා තිස්මතු කරගෙන කතා බහ කරගෙන ඉහළට කරුණා කරනවා ඇති. සමහර විට ඒ කාරණේ වැදගත්. දැන් හිතන්න බුදුරජාණන් වහන්සේ ඒ වගේ දැන් එතෙන්ට ගිහිලා ඒ කාරණේ දැනගත්තට පස්සේ මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ දසමාර පරාජය. ඒකට බුදුරජාණන්සට පහදින්නේ. ඊට පස්සේ මේ ලෝකේ දිනපු විදිහ. දැන් අපිත් එහෙම දැන් සිරිපාදේ ළඟට ගියාට පස්සේ දැන් අපි කරුණා කළා. කරුණා කරනකොට ඔන්න ඉදිකටුපාන ගාවට ගියාට පස්සේ අපිට ආරංචි මෙතන තමයි බුදුරජාණන් වහන්සේ මේ ගමේ මිනිස්සු මේ රටේ මිනිස්සුන්ගේ කතාවක් තියෙනවා සිංහල මිනිස්සුන්ගේ මේ ගල තමයි මායාව මේ බිමට දාපු ගල කියලා මිනිස්සු කතා වෙනවා. ඊට පස්සේ ඇදෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ කොහොමද මාර පරාජය කළේ? බෝධිය දිනුවේ. ඊට පස්සේ දස කතාවකට යෙදෙන්නේ. කොහොම හරි වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න දේවල් හොය කරුණා කරන එක. ඒ නිසා සිරිපා ගමනේ හැම මොහොතකම පින් රැස් වෙන එකක් වෙන පින් රැස් වෙන දේවල් තමයි සිද්ධ වෙන්නේ. සුර රද සමන් සමගින් සුරාංගන ඒවර පැහැනද මදාරා පර සතු මල් පතර කරපුද වඳින රැඳී මුනි සිරිපා තඹර සකිසඳ පෙනේ සමනොල ගල නැගෙන හිර. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ ශ්‍රී පාද පත්මේ කරුණා කරන්ට අපි බොහොම බැතිසිතින් ඉහළට කරුණා කරනකොට මේ භූමිය තුලත් යම් සුවිශේෂිතා දකින්න පුළුවන් ඒ සංග විශේෂයෙන්ම ඒ පර්වත පිහිටලා තියෙන විදිය විශේෂයෙන්ම රූස්ස ගස්. එතකොට මේ භූමිය හරි පුදුමාකාර අසිරියක් අපිට දැනෙනවා නේ ස්වාමීන් වහන්සේ මේ කරුණා කරනකොට. ඔව් පාසක දැන් මෙහෙමයි. එතන කඳු යාය ගත්තොත් එහෙම කඳු යායෙන් එතන තියෙන ඉහළම ලොකුම උසම කන්ද තමයි උසම කන්ද කියන්නේ ගල් පර්වතයනේ. ගල් පර්වතේ. ඒ පර්වතේ මුදුන තමයි සමනල කන්ද තමයි උසම එක. ඊට පස්සේ දැන් මෙහායෙන් යනකොට තියෙනවා සප්ත කන්‍යා කඳු ඇටිය. සප්ත කන්‍යා කඳු ඇටිය කියලා කියන්නේ කඳු හතක්. දැන් මේ වගේ කඳු වලින් වට වෙලා තියෙන්නේ. කඳු හතක්. ඒ කන්දට ඉස්සර කිසිදු මිනිහෙක් ගිහිලා නැහැ. ඒ කියන්නේ සප්ත කන්‍යා කඳු ඇටියට කවදාවත් මිනිහෙක් ගොඩ වෙලා නැහැ. මම හිතන සානස ඒක තමයි ඒකට සප්ත කන්‍යා. ඒකයි නම වැටලා තියෙන. කන්‍යාවක් වගේ කවදාවත් මනුස්ස පුලුටක් ඒ කන්දේ තිබිලා නැහැ. හැබැයි දැන් මේ වෙනකොට සම්පූර්ණම ගෙවල් දොරවල් හැදිලා තියෙන මේ ප්‍රදේශයේම
එතකොට ඒක ඔන්න එක කඳු වැටේ. ඊළඟට මේ බෑන සමනල. බෑන සමනල කියන්නේ තනිකරම මේ හරියට ඒ බෑන සමනලට රැවටෙනවා මිනිස්සු සිරිපාදේ වගේ. සිරිපාදේ වගේ හැඩයි ඒ හැඩයෙන්ම යුක්තයි බෑන සමනල. අපිට හිතනවා මේද සිරිපාදේ කියලා ළඟට යනකොට. හරියට පේන්නේ අර නිකන් ඥාති කෙනෙක් වගේ. දැන් අපි පොතපත බලනකොට පේනවා බෑන සමනල කියන්නේ ඥාති කෙනෙක් වගේ. එහෙම නැත්නම් සමනල කන්දේ ඥාතියෙක් වගේ තමයි බෑන සමනල. ඒ සමහර තැන්වල මිනිස්සු මේ භූමියේ තියෙන උපාසක සමහර තැන් කවදාවත් මිනිස්සෙක් අඩියක් නොතබපු තැන්. සිරිපා අඩවියේ මිනිස්සෙක්ට අඩිය තියන්න බැරි වුණ තැන් තියෙනවා. එහෙම තැන් තියෙනවා තවමත් මනුස්ස මේ සටහනක් නැති. කවදාවත් ගිහිලා නැති. එහෙම තැන. ඊළඟට මේ අපිට අපි අහලා තියෙනවා දැන් සමනල අඩවියේ තියෙනවනේ පාසක ඖෂධ දැන් එක තැනක විස්තරයක් තියෙනවා එක ළමෙක් අතරමං වෙලා. මේ ළමයා අතරමං වෙලා කැලේ ඇතුළට ගිහලා දැන් පුංචි දරුවා. මෙයාට තෝර බෙර ගන්න බෑ කොහෙද යන්නේ කියලා. මිනිස්සුත් කලබල වුණා. ඊට මෙයා ඇතුළට ගිහලා දවස් 7කට විතර පස්සේ මෙයාව හම්බුනේ ලීනි හෙට හරියෙන්. ලීනි හෙලෙන් තමයි මෙයාව හම්බුනේ. ඊට පස්සේ මෙයාගෙන් විස්තර අහනකොට කිව්වා ඔයා මොනවද කෑවේ? කිව්වා මට පළතුරු හම්බුණා. කවුද ගෙනත් දුන්නේ? අම්මා ගෙනත් දුන්නේ. ඊට පස්සේ ඔයාලා අම්මා මෙහෙම මට මේ පළතුරු අත්තක් තිබ්බේ. මෙයා විස්තරي කියනවා. එතකොට මේ කාට හරි කෙනෙකුට අනතුරක් වුණොත් වඳින්න ගිය කෙනෙකුට සිරිපා අඩවියේදී එයා රකින්නවා. එතකොට මේ භූමියේ පළතුරු විමන් වල පළතුරු හැදුනා කියලා යමක් ඇද්ද බුදු සිරිපා තියද්දී එය සිදු වුණා. අපිට උපාසක මුලින් කිව්වා මට මතකයි අපි නොදන්න දේවල් ගොඩාක් තියෙනවා කලින් වැඩසටහනේ. අපි නොදන්න තැන් මේ සිරිපා අඩවියේ ගොඩාක් තියෙනවා. අපි ගියපු නැති තැන් ගොඩාක් තියෙනවා කියලා. ඇත්ත කාරණේ. මේ භූමියේ පළතුරු විමන් තියෙනවා දෙවියන් විමානයක්. භූමාට දෙවිවරු වැඩ ඉන්න තැනක්. රුක්ෂ දේවතාව වැඩ ඉන්නවා. ඊළඟට භූමාට දෙවිවරුන්ගේ පිල්ලා තියෙන දෙව් විමන්. ඊළඟට ඖෂධ විමන්. ඖෂධ පොකුණු. එක තැනක් තියෙනවා මම අහලා තියෙනවා මිනිස්සුන්ට යම්කිසි අසනීපයක් තියෙනකොට ඒ පොකුණට ගිහිල්ලා මිනිස්සු නානවා. සිරිපාඩවියේ තියෙන්නේ. එතකොට ඒ පොකුණට ගිහිල්ලා මට නම මතකයි. ඒ පොකුණට ගිහිල්ලා නෑවට පස්සේ යම් තාක් ලෙඩ ඇද්ද මිනිස්සුන්ගේ සුව වෙනවා. ඒක වෙදමහතුරු පවා කියන අර පොකුණට ගිහිල්ලා නාලා එන්නකො. කියලා සිරිපා භූමියෙන් පටන් ගන්න තැනක් ඒ. එතකොට මේ වගේ දේවල් තියෙනවා. ඊළඟට සිරිපා භූමියේ මේ අපි ගිහිල්ලා බලනකොට අපිට පේනවා නොයේ තුරු ලතා ගස් කොළන් තියෙනවා. එතකොට මේ අපි බැලුවා මේ සාමාන්‍ය පොල් ගස් එහෙම නැහැ. ඒ භූමියේ පොල් ගස් නැහැ. නමුත් පහළට ගංගා දිගේ අතු ගලාගෙන ඇවිලා පොල් අතු පහළ තියෙනවා. එතකොට මේ පොල් අත උඩ ගඟේ ඉඳන් පහළට ආවේ මේ ඒවා මේ කොහොමද එතෙන්ට ඒ කවදාවත් එතන පොල් අත්තක් ලැබෙන්න විදියක් නැහැ. ඒ විදියට අපි දන්නේ නැති දේවල් සිරිපා අඩවියේ සංගවගෙන ඉන්නවා. ඒවා ගොඩක් මිනිසුන්ට පේන්නේ. පළතුරු විමන් වේවා, ඖෂධ පොකුදි විමන් වේවා බොහෝ ඊළඟට අපි අහලා තියෙන ওই අතරමං වෙච්ච මිනිස්සුන්ට ගොඩක් උපකාර තියෙනවා. ඒවයි සියලු භූමියේ දේවල්. දැන් ওই ධර්මරාජ ගල හරියෙන් යනකොට ওই මුර කරන අයට ගොඩක් වෙලා තියෙනවා. යනකොට එකපාරක් බයක් ඇවිල්ලා තියෙනවා. සමහර තනියෙන් යනකොට රෑ 1 2ට යද්දි ලයිට් නෑ අවාර කාලේ. එතකොට එකපාරම ඈත කෙනෙක් වෙනවා සුදු පාට ඇඳගෙන උඩට කරුණා කරනවා. ඒකට යා අල්ලන්න මෙයා හදිසියෙන් යනවා. හදිසියෙන් ඈත යනවා පේනවා. යනවා මෙයාත් හදිසියෙන් මෙයාගේ බයටත් එක්ක. බලනකොට ඇහැල කනුව ගාවට ගියාට පස්සේ එතින් එහාට යන්න පාරක් නැහැ. ඒ ගියපු කෙනක් නැහැ. මේ විදියට අප්‍රමාණ උපකාර තියෙනවා. කෙනෙක් අසරණ වුණොත්, කෙනෙක් අතරමං වුණොත් මේ සිරිපා අඩවියෙන් පුදුම උපකාර තියෙන්නේ. ඒවා මේ සිරිපා අඩවිය සංගවගෙන ඉන්නවා. සායනස් තවත් පුදුම හිතෙන දෙයක් නේද මේ සතා සිව්පාව. මේ සතා සිව්පාව සමාහලට සායනස් අපි පොතපතේ දැකලා තියෙනවා වඳ වී ගිය ශාකපව මේ සිරිපා අඩවිය තුල තියෙනවා. ඔව් දැන් මෙහෙමයි. දැන් සතා සිව්පාව ගත්තොත් දැන් මම එදත් කාරණාවක් කිව්වා. සුමන සමන් දෙවියන්ගේ ඇතා මේ සිරිපාදේ වඳිනවා. සිරිපා ළඟ. එතකොට මේ 1840 දී සුද්දෙක් පොතක ලියලා තියෙනවා. සුද්දෙක් ඇවිල්ලා ওই සිරිපා කරුණා කළා. එයා යනකොට අලින්ගේ වෙටි ඇත් වසුරු තිබිලා තියෙනවා සිරිපා මළුවේ. එතකොට ඇත්ත කොහොමද එතෙන්ට ගියේ? ඒ වගේ ආශ්චර්ය අద్భుත කාරණා තියෙනවා. ඊළඟට සත්තු නොයේ
විශේෂ මේ එක එක මේ භූමියේ ඊළඟට සැඩ පරුස සතු ඔක්කොම ඉන්නවා. සමනල්ලු විශේෂයෙන් මේ භූමියේ ඉන්නවා. ඒක නම් ඒක හොඳ සුන්දර කාරණා. ඒකත් ජන කතාවක්. දැන් සමහර කාලයක් තිබ්බනේ සමනල්ලු ඇවිල්ලා මේ සිරිපාද යනවා කියලා අපි දැකලා තියෙනවානේ. සුදුම සුදු පාට සමනල්ලු. එතකොට මේ සමනල්ලුයි සිරිපාදේ ගෙතිලා තියෙන එක. එතකොට මේ සියලු සත්වෝ මේ යන්නේ ගඟ දිගේ උඩට. දැන් මහවැලි ගඟද ඒ ගඟ දිගේ උඩහට තමයි සමනල්ලු පියාඹගෙන යන්නේ. මොනවා හරි ඇති. අපි දන්නේ නැති දේවල් ඇති මේ වගේ. ඊට අපිට පේන්නේ අපි කතාවට කියනවා සමනල්ලු සිරිපාද යනවා. අපේ ආච්චි අම්මලා එහෙම කියනවා. කොහොම හරි මේ ඔක්කොම සිරිපා ළඟ මේ පිහිට ලබන්න ලැබුණු සිරිපා වැඳලා මහා යහපත සමනලයකට හරි. ඒ නිසා අපිට සිරිපා ගැන ගුණ කියලා සිරිපා පත්මේ ගැන සිත පහදගෙන ඔබ අප සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේ බුදු සිරිපා අභියස උතුම් පිළිසරණ ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. සම්බුද්ධ පාදවර ලංචන සෝබිතම්මි වාසෝ සමන්ත ගිරිමුද්ධනි දේවරාජා පුඤ්ඤානුමෝදිය ඉදං සුමනාභිදානෝ පාලේතු මං සතත සාත හිතාවහන්තෝ සාදු සාදු සාදු. මෙලෙසින් අපටත් පින තිබුණා ඒ උත්තම සිරිපාද පත්මේ පරම්පරා කතා වහන්ට ගුණ කතා වහන්ට මේ ලෝකේ ප්‍රශංසා ලැබිය යුතු යම් දෙයක් තියනවාද ඒ අපේ භාග්‍යවතුන් වහන්සේගේ උත්තම ශ්‍රීපාද පත්මේට ප්‍රශංසා වේවා. මේ ලෝකේ ප්‍රශංසා ලැබිය යුතු යමක් තියනවාද ඒ අපගේ මුනීන්ද්‍රයන් වහන්සේගේ උත්තම ශ්‍රීපාද පත්මේම ප්‍රශංසා ලබත්වා. ඉතින් මෙලෙසින් අද දවසේ නමදිමු සම්බුදු සිරිපා පුණ්‍යවන්ත වැඩසටහන ශ්‍රී ගෞතම සිරිපා මහා විහාරයේ සිට ඔබට සමීප කළ අද දවසේ මේ උතුම් වැඩසටහන සඳහා ප්‍රතිබර දායකත්වයේ කරන්නේ ජර්මනියේ පදිංචි පින්වත් අනුරංගා මහත්මිය විසිනුයි. අද නමදිමු සම්බුදු සිරිපා උතුම් පුණ්‍යවන්ත වැඩසටහන සඳහා ප්‍රතිබර දායකත්වයේ කළේ මේ ලෝකයටම තිලකයක් බඳු මේ මගේ මාතෘ භූමියේ චූඩා මාණික්‍ය බඳු රුවන්පුරේ සලකුණ උත්තම සිරිපාද පත්මය නමදින උතුම් වූ මුනි සිරිපා වන්දනාව සමග අපි දැන් සම්බන්ධ වෙමු. සාදු සාදු සාදු. මේ උතුම් සම්බුද්ධ පූජාව සඳහා සමනල ගිරිහිස විමානයේ වැඩ සිටින මෙත් කරුණා ගුණ සපිරි අපගේ බුදුරජාණන් වහන්සේගේ හදමඩලින් උපන්න ශ්‍රාවක රත්නයක් වූ සුමන සමන් දෙව් නිරිඳුන් ඇතුළු කොට ඇති සියලු දෙව් කැල මේ වන්දනාවට වහවහා මෙහි පැමිණෙත්වා. සාදු සාදු සාදු. සමනොල ගිරිහිස විමානයේ වැඩ සිටින ගෞතම බුදුරජුන්ගේ වම ශ්‍රීපාද පත්මය සුරකින සුමන සමන් දෙව් නිරිඳුනි පින් කැමැති දෙවිවරුනි පින්
කැමති බ්‍රහ්මයිනි පින් කැමති නාගයිනි උතුම් සම්බුද්ධ පූජා පවත්වන්නට මේ බිමට පැමිණෙත්වා මේ එයට කාලයයි සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 පංචශීලයේ සමාදන් වෙන්න කවුරුත් මේ විදිහට කියන්න සතුන් මැරීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි සොරකමින් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද හේතු වේවා වාසනාව වේවා
සාදු සාදු සාදු. අපි කවුරුත් තෙරුවන් වන්දනා කරමු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒපස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුයිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආඋනේයෝ පාඋනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤාකෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බං ඤුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා ආම්පිතේ නමස්සාමි බෝධිරාජා නමස්තුතේ කල්යාණිතෝ ගගනතෝ මුනියත්ත ගන්වා දස්සේසි චක්කවරලක්කන පාදලංචං ලංකාමයි වරවදු මකුටෝපමානං වන්දාමං සුමනකුට සිලුච්චයං තං සාදු සාදු සාදු. සම්බුද්ධ පූජාව පූජා කරගනිමු. කවුරුත් කියන්න මා කීවාට පසු මාගේ ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම දස බලධාරී වනසේක විසරද වනසේක මහා කරුණික වනසේක
බුදුරජාණන් වහන්සේගේ සසරේ පුරන ලද අනන්ත පුණ්‍යානුභාවයට පිනෙන් උපන්නා වූ සිරිපා කමලට මම නමස්කාර කරමි. සොඳුරු ලකුණින් සුසැදුන සිරිපා කමලට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා පූජාම වේවා අප විසින් පිළියෙල කරන ලද මේ බබලන පාන්නාලෝක පූජා කරමි. පූජා වේවා පැතිර යන සුවඳ දුම් පූජා කරමි. පූජා වේවා මේ සුපිපි සුවඳ මල් පූජා කරමි. පූජා වේවා මේ සිසිල් පැන් මේ ගිලන් පස පූජා කරමි. පූජා වේවා මේ සියලු පූජාවෝ බුදුරජාණන් වහන්සේ උදෙසා සොඳුරු සිරිපා කමල උදෙසා පූජා කරමි. පූජා වේවා පූජා වේවා පූජාම වේවා. සාදු සාදු සාදු. අපි පිරිත් සජ්ජායනා කරමු. පරිත්තං යං බනන්තස්ස නිසින්නට්ඨාන දෝවනං උදකම්පි විනාසේති සබ්බමේව පරිස්සයං සොත්තිනා ගබ්බ වුට්ටානං යංච සාදේති තං කනේ තේරස්සංගුලිමාලස්ස ලෝකනාතේන භාසිතං කප්පට්ටායි මහතේජං පරිත්තං තං බනාමයේ යතෝ අම්බගිනි අරියාය ජාතියා ජාතෝ නාබිජානාමි සංචිච්ච පානං ජීවිතා වෝරෝපේතා තේන සච්චේන සොත්තිතේ හෝතු සොත්ති ගබ්බස්සාති ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා. සාදු සාදු සාදු. සුමන සමන් දෙවියන්ට අපි පින් අනුමෝදන් කරමු. මහා සුමනෝ දේවරාජායි මං පුඤ්ඤානුමෝදතෝ පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කතු බුද්ධ ශාසනං සම්බුද්ධ පාද වරලංචන සෝබිතම්මි
වාසෝ සමන්ත ගිරිමුද්දනි දේවරාජා පුඤ්ඤානුමෝදිය ඉදං සුමනාබිදානෝ පාලේතු මං සතත සාතයිතාවන්තෝ සාදු සාදු සාදු. ඉතින් අද දවසේදීත් අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී පා වන්දනා කළා. මේ ශ්‍රී පා විහාරයේ සිට බොහෝ පින් රැස් කර ගන්නට යෙදුණා. ඉතින් මේ වන්දනාව සඳහා අද සදැහැති දායකත්වය එකතු කරනවා ජර්මනියේ පදිංචි පින්වත් අනුරංගා මහත්මිය විසින් බොහොම සදැහැසිතින් විශේෂයෙන් සුජීවත්ව සිටින අන්ද්‍රේ ස්වාමි පුරුෂයාට ඒ වගේම ඉවෝන් මෑණියන්ට ගොඩ්ෆ්‍රීඩ් පියාණන් ඇතුළේ පවුලේ සියලු දෙනාට සෙත් පතන බලාපොරොත්තුවෙන් තමයි මේ පින්කමට සම්බන්ධ වෙන්නේ. ඉතින් රැස් වූ සියලු පින් අපි මුලින් අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. සක් දෙවිඳුන් සතරවරන් දෙවියන් සෙම්පති දෙවියන් ඇතුළු සියලු දෙවියෝ සුමන සමන් දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. පිනෙන් සතුටු වන දෙවියන්ගේ දිව්‍ය ආයුෂ වර්ණ සැප බල වැඩෙත්වා. දෙවියෝද මේ පින් බලයෙන් ගෞතම සම්බුදු සසුනේ පිහිට ලබත්වා. සාදු සාදු සාදු. ඉතින් අද දවසේදී මේ රැස් කළ සියලු පින් මුලින් අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. සක් දෙවිඳුන් සිව්වරන් දෙවියන් සෙම්පති දෙවියන් ඇතුළු විශේෂයෙන් සුමන සමන් දෙවියන් පින් අනුමෝදන් වෙත්වා. පිනෙන් සතුටු වන දෙවියන්ගේ දිව්‍ය ආයුෂ වර්ණ සැප බල වැඩෙත්වා. දෙවියෝද මේ ගෞතම සසුනේ පිහිට ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලබත්වා. ගුරු දෙවිඳුන් ඇතුළු මහමෙවුනාවේ මහ සංඝරුවන ඒ වගේම රටලෝ වාසී මහ සංඝරුවන අනගාരികා මෑණිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු සංඝරුවනට ගෞතම සම්බුදු සසුනේ පිහිට ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. විශේෂයෙන් මිය පරලොව ගිය එස් මාලනී මෑණියන්ට, WL ජයසේන පියාණන්ට, UA සැමිනෝනා ආච්චිට, ඒ වගේම දරු දෙපළ සහ ආන්ද්‍රේ ස්වාමියා නමින් මිය පරලොව ගිය යම්තාක් ඥාතීන් ඇද්ද ඒ සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ අත්ංගේ පරලොව ජීවිත සපවත් වේවා. සාපිපාසාදියක් ඇත්නම් අත මිදේවා. වහවහ සසරින් මිදෙන්නට මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන් අද දවසේදී දායකත්වයේ දරු ජර්මනියේ පදිංචි පින්වත් අනුරංගා මහත්මියට ඒකාන්තයෙන් මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම ස්වාමි පුරුෂයා වූ ආන්ද්‍රේ ස්වාමි පුරුෂයාට ඒ වගේම ඉවෝන් මෑණියන්ට ගොඩ්ෆ්‍රීඩ් පියාණන් ඇතුළු ඒ පවුලේ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලබත්වා. දරුවන් ඇතුළු ඒ සියලු දෙනාට සියලු යහපත වේවා. ඒ වගේම සුජීවත්ව සිටින සහෝදරියන් දෙපළට පවුලේ සියලු දෙනාට දරුවෙකු බිහි කිරීමට බලාපොරොත්තු වෙමින් සිටින චතුරංගා සහෝදරියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඉතින් මේ සහ ඒ කුසේ සිටින දරුවා නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලබත්වා. ඒ වගේම කොරෝනා වෛරසයෙන් පීඩා විඳින හැමටත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝග සැප උදා වේවා. ඒ සෑම සියලු දෙනාට ඒකාන්තයෙන්ම කුසල් වඩාගෙන මේ ගෞතම බුදු සසුනේ උතුම් පිළිසරණ ලබන්නට සියලු ආකාර වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට ධර්මයේ ඇසූ ඔබට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයට පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට ගෞතම සම්බුදු සසුනේ පිහිට ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.